අයිබෝන් ආයිබෝන් ටීචර්. අපි පටන් ගමු එහෙනම්. අපි දැන් කතා කර ඉන්නේ 11 9 තාපය පාඩම. ඒකේ ලියා ගන්න මාතෘකාව පදාර්ථයේ අවස්ථා විපර්යාස කියලා. එතකොට මොකද්ද මේ පදාර්ථය කියලා කියන්නේ? පදාර්ථයේ ලක්ෂණ මොනවද? පදාර්ථයේ ලක්ෂණ දෙකයි තියෙන්නේ. මොකද පදාර්ථයේ ලක්ෂණ දෙක? ටීචර් ආයි මාතෘකාව කියන්න පුළුවන්ද? මාතෘකාව බෝඩ් එකේ තියෙනවා. බෝඩ් එක පේනවද? ඔව් ටීචර්. එතකොට පදාර්ථයේ ලක්ෂණ අපි මෙන්න මේ වචනේ ඉස්සෙල්ලා බේරගෙන ඉමු. මොකද්ද පදාර්ථය කියන්නේ? මේ වචනේ අහලා තියෙනවා. පදාර්ථය කියන්නේ මොකක්ද? අවකාශයේ ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේව. හරි. අවකාශයේ ඉඩක් ගන්නවා. ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධයමයි ඒකකේ මොකක්ද? කිලෝග්‍රෑම්. එතකොට කිලෝග්‍රෑම් වලින් මනින්න පුළුවන්. ඒ කියන්නේ පදාර්ථයේ එකලක් පදාර්ථයේ ලක්ෂණ දෙකයි අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. පදාර්ථයේ එක ලක්ෂණයක් තමයි ස්කන්ධයක්. ස්කන්ධයමයි ඒකකය කිලෝග්‍රෑම්. එහෙනම් කිලෝග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න පුළුවන් ඕනෑම එකක් පදාර්ථයක්. එතකොට අපි පදාර්ථයේද? අපි පදාර්ථයේ ඔව්. ඔව්. ඇයි? කීයද කිලෝග්‍රෑම් කියන්නකො බලන්න ළඟදී කියපු කෙනෙක්. ළඟදී කියපු කෙනෙක්. කිලෝග්‍රෑම් ගන්න කියන්නේ ළඟදී කියපු කෙනෙක්. සමහරවිට කිව්වද කීයද? 34යි. 34යි. මං ඊයේ කිව්වා හරියටම 60යි. එතකොට අපි පදාර්ථයේද එහෙනම්? ඔව්. ඔව් අපි පදාර්ථය. ඇයි අපි පදාර්ථය වෙන්නේ? කිලෝග්‍රෑම් වලින් කියන්න පුළුවන්. එහෙනම් සීනි පදාර්ථයේද? ඔව්. සීනි පදාර්ථය පරිප්පු පදාර්ථයේද? ඔව්. පදාර්ථ. පදාර්ථය. තව කියන්න පදාර්ථය දැන් තව කියන්න උදාහරණ. මේස පුටු. තව අග්‍රාණිද නම මොකද්ද මේ අග්‍රාණි? කොහොමද කියන්නේ ප්‍රොනන්සියේෂන්? අග්‍රණී. අග්‍රණීස්. අග්‍රාණි. හරි. ආයෙ හොඳට උත්තර දෙනවානේ. කොහෙද ගෙවල් ලක් කරන්නේ? බෙල්ලන්විල. පන්සල. එතකොට ස්කන්ධයක් තියෙන ඕනම දෙයක් පදාර්ථයක්. අත උසලා කියන තව පදාර්ථ. ෆුඩ් සිටියේ තියෙන ඉතින් පදාර්ථ තමයි. ඔක්කොම කිලෝග්‍රෑම් ග්‍රෑම් ගණන් තියෙන්නේ නේද? චමෝදි. ගාලා. මොනවා? ගාලා. ගලක්. මේක තමයි මං කියන ෆුඩ් සිටියේ තියෙනවලු. ගල් කොයිද ෆුඩ් සිටියේ නේද? ෆුඩ් සිටි වල මං කියන්නේ පැකට් වල ගහලා තියෙන පැකට් වල ගහලා තියෙන ග්‍රෑම් එකයි කිලෝග්‍රෑම් එකයි එහෙම කියලා. ඒ නිසා ඒ ග්‍රෑම් ගණන් ගහලා තියෙන ඔක්කොම පදාර්ථ. කළු ගලක් පදාර්ථයක් ග්‍රෑම් ගණන් ගහලා නැති වුණාට කළු ගල් පදාර්ථ. බැලුවහම ඉතින් ස්කන්ධයක් තියෙන ඒ ඔක්කොම පදාර්ථ අපි වලට තියෙන සෑම දෙයක්ම. මේ ස්කන්ධයක් නැති දෙයක් කියන්නේ. වාතය. වාතයේ ස්කන්ධයක් නැද්ද? වාතයේ ස්කන්ධයක් තියෙනවා. ඔක්සිජන් බරයි. සෑම වාතයකටම ස්කන්ධයක් තියෙනවා. ස්කවාතේ මේ ස්කන්ධයක් නැති දෙයක් කියන්නේ? ධ්වනි ශක්තිය. ස්කන්ධයක් නැති ඒවා තියෙනවා. ඒවට අපි කියන්නේ මෙන්න මෙතනින් ලිව්වා ශක්ති කියලා. මොනවද ශක්ති? කියන්න බෑ ශක්ති ටික. ධ්වනි ශක්තිය, තාප ශක්තිය, ආලෝක ශක්තිය. තාප ශක්තිය. ධ්වනි
ආයේ ආලෝක ශක්තිය ආලෝක ශක්තිය තාප ශක්තිය තාප ශක්තිය තාප ඔගිය යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් චුම්බක ශක්තිය चालक विभाव මේ දෙකට කියන තනි නමක් තියෙනවා. යාන්ත්‍රික. එතකොට මේ පදාර්ථය කියන එක අවකාශයේ ඉඩක් ගන්න. අවකාශයේ ඉඩක් ගන්නවා කියලා කියන්නේ ඒවා දානකොට මුට්ටිය හරි බස් එක හරි පිගාන හරි ටින් එක හරි පීරෙනවා බාල්දිය හරි පීරෙනවා. ඒ නිසා අපි මේක දෙවනි ලක්ෂණයේ හැටියට ගන්නවා අවකාශයේ ඉඩක් ගන්න. එතන මොනවද පදාර්ථයේ ලක්ෂණ දෙක? මොනවද පදාර්ථයේ ලක්ෂණ දෙක? ස්කන්ධයක් ඇද අවකාශයේ ඉඩක් ගැනීම. අවකාශයේ ඉඩක් ගන්න. එතන ස්කන්ධයක් තියෙනවා කියන්නේ ස්කන්ධය මැනීමේ ඒකකය කිලෝග්‍රෑම්. ඒ නිසා කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම්, නැනෝග්‍රෑම් ආදී මොනවෙන් හරි මනින්න පුළුවන් නම් කිරන්න පුළුවන් නම් ඒක පදාර්ථයට අයිති වෙනවා. මේ පෑන පදාර්ථයද? ඔව් මේක කිරලා බලුවහම ග්‍රෑම් කීයක් හරි එනවා. ඔව්. එතකොට අවකාශයේ ඉඩක් ගන්නවා. අවකාශයේ ඉඩක් ගන්න බව දැනගන්නේ කොහොමද? ඒවා දානකොට ඒ වාජනේ පිරෙනවා. ඒවා දානකොට ඒ වාජනේ පිරෙනවා. වතුර දානකොට වීදුරුව පිරෙනවා. කාල් දානකොට මුට්ටිය පිරෙනවා. පරිප්පු දානකොට ටින් එක පිරෙනවා. වැලි දානකොට ටිපර් එක පිරෙනවා. එතකොට ඒ නිසා පිරෙනවා නම් ඒ ද්‍රව්‍ය දැම්මහම ඒ වාජනේ පිරෙනවා නම් අවකාශයේ ඉඩක් ගන්න. සහල අවකාශයේ ඉඩක් ගන්නවා. අවකාශයේ ඉඩක් ගන්නවා. එහෙම දේවල් අවකාශයේ ඉඩක් ගන්න. එතකොට අපි මේකට කියන්නේ මේ පදාර්ථයේ මොකද්ද ලක්ෂණ? පදාර්ථයේ ලක්ෂණ. පදාර්ථයේ ලක්ෂණ තමයි ස්කන්ධයක් තියෙනවා. අවකාශයේ ඉඩක් ගන්නවා. ලියා ගන්න පදාර්ථයේ ලක්ෂණ දෙකයි. පදාර්ථයේ ලක්ෂණ දෙකයි. ස්කන්ධයක් තියෙනවා අවකාශයේ ඉඩක් ගන්නවා. එහෙම ඕනම දෙයක් පදාර්ථයක්. දැන් කිරණ එක නම් අපිට තේරෙනවා අපි මේක ඉස්සෙල්ලාම කියනවා එදා ඉඳලම කිලෝග්‍රෑම් එකයි කියලා මේ මම මේකට දානවා බලන්න පිරෙනවද කියලා. පිරුණාද? හොරි. ටිකක් දාතේ නේ. මෙතන විනාශයි තව දැම්මොත්. එතකොට මේ පීරේනවා. එහෙනම් ජලයේ පදාර්ථයක්ද? ඔව්. ජලයේ පදාර්ථයක් අජුට්ට දාදේ ඒක දැම්මේ නැහැ මෙතන. පදාර්ථයක්. ඔව් ජලයේ පදාර්ථයක්. ජලයේ පදාර්ථයක්. එතකොට පදාර්ථයේ ලක්ෂණ තමයි අවකාශයේ ඉඩක් ගන්නවා ස්කන්ධයක් තියෙනවා. මේ දෙකට අයිති නැති. ස්කන්ධයක් නැති නැති අවකාශයේ ඉඩක් නොගන්නා දේවල් තියෙනවා. ඒ කියන්නේ ආලෝකය ගත්තොත් දැන් ඕගොල්ලෝගේ කාමරේ ලයිට් එක දාගෙන ඉන්නවා මොන මෙතන ලයිට් 10ක් විතර දාලා තියෙනවා. ඊටත් තෙලි 12ක් විතර තියෙනවා. එතකොට ඒ ලයිට් දාලා තියෙනවා. දැන් මේ බල්බ් වලින් නිකුත් වෙන ආලෝකය පැය දෙකකට පස්සේ මට කිරා ගන්න පුළුවන්ද මම මේ මෙතෙන්ට මේ ආලෝකයේ කිලෝග්‍රෑම් 5ක් දුන්නා 2ක් දුන්නා ආදී වශයෙන් පුළුවන්ද? බෑ. බෑනේ කිරන්න බෑනේ ආලෝකේ. ඊළඟට අවකාශයේ ඉඩක් ගන්නවා කියන එක. දැන් මෙතන දැන් දවල්ට අපි ඉරේලිය වැටෙනවානේ. ඉරේලිය වැටලා තියෙද්දි අපි ටෝච් එකක් ගහුවොත් ඒකේ එළියත්
අපිට අපහැදිලි නමුත් වදිනවනේ. දැන් මේ බල්බ් දාලා තියෙද්දි මෙච්චර තවත් බල්බ් එකක් පත්තු කරොත් ඒකත් පත්තු වෙනවනේ. ඒකේ ආලෝකය නිකුත් වෙනවා. ඒ මොකද ඉඩක් ගන්නෙ නෑ. මේ ඔක්කොම තියෙද්දි ෆ්ලෑෂ් ලයිට් එකක් ගැහුවොත් ඒකත් පත්තු වෙනවා. ටියුබ් ලයිට් එකක් ගැහුවොත් ඒකත් පත්තු වෙනවා. ඒතකොට ඒ කියන්නේ ඉඩක් ගන්නෙ නෑ. එතකොට තව જાතියක් දැන් එනවා. ස්කන්ධයක් නැති අවකාශයේ ඉඩක් නොගන්නා ඒවට මොනවද කියන්නේ? ඒවට කියන්නේ මොනවා කියලාද? ශක්ති. එහෙනම් ශක්ති කියලා ලියා ගන්න. මොකද්ද ලියන්නේ? චුට්ටක් ලියන්න. ශක්ති කියලා ලියනවා මොකද්ද? ස්කන්ධයක් නැත අවකාශයේ ඉඩක් නොගනි. කියලා මෙන්න මේ ෆැක්ට් එක ලියා ගන්න. එතකොට පදාර්ථය නෙවෙයි අපි දැන් කතා කරන්නේ ශක්ති. ශක්ති ගැන කියන්නේ. ශක්ති වල හැටි තමයි ස්කන්ධයක් මම මෙන්න මෙතන හදනවා. අවකාශයේ ඉඳන් නොගන්න. මේව මොනවද? උදාහරණ. එකක් තියෙනවා රසායනික මේ ඔක්කොටම ශා කියලා එන්නේ. එම ශක්තිය. ये इवर बनाता उससे ඉතින් ඊළඟට අපි කතා කරන්නේ අර මම ওই මාතෘකාවේ මේ චුට්ටමක ලගත්තේ පදාර්ථයේ අවස්ථා. පදාර්ථයේ අවස්ථා තියෙන්නේ තුනයි. මොනවද අවස්ථා තුන? ඝන ද්‍රව වායු ඝන ද්‍රව සහ වායු. එතකොට ජලය ගත්තොත් මේ ඝන අවස්ථා ජලය ගත්තොත් මම මෙන්න මේකෙන් කෑල්ලක් ගත්ත මේ ෆ්‍රිජ් එකේ. එතකොට ජලය ගත්තොත් මෙන්න ඝන අවස්ථාව. ද්‍රව අවස්ථාව තමයි අපි බොන්නේ. වායු අවස්ථාව කුමාලය සහ ජල වාෂ්ප. එතකොට පදාර්ථයේ අවස්ථා තුනයි මොකක්ද ඝන? ද්‍රව වායු. සහ වායු. පදාර්ථයේ අවස්ථා තුන. ලියා ගන්න අවස්ථා තුන.
වතුර සැලකුව ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනේම තියෙනවා. අපේ මාතෘකාව තමයි මේ අවස්ථා විපර්යාසය. මොනවද අවස්ථා විපර්යාසයක් කියලා කියන්නේ? දැන් ඝන ද්‍රව සහ වායු. දැන් මේ ඝනය මොකද්ද ඝනය කියලා කිව්වේ මේ තියෙන මේ ඝනය අයිස් කැටේ. දැන් කොහොමද ද්‍රව බවට පත් කරගන්නේ? කොහොමද මේ ඝනය ද්‍රව බවට පත් කරන්නේ? රත් කිරීම. රත් කිරීම එහෙම නැත්නම් තාප කරන්න ඕනේ. තාප කරාම ද්‍රවය. මේ ද්‍රවය වායුවක් කරගන්නේ, හිමාලය කරගන්නේ කොහොමද? ඒක තව රත් කරනවා. ඒක වරක් ගන්නවා. තාප කරනවා. දැන් මේක ආපහු බැලුවොත් මේ පැත්ත ගත්තොත් මේ ඊතලයට මොකක් ලියන්නද? සිසිල් කිරීම. සිසිල් කිරීම. ජල වාෂ්ප සිසිල් කරාම ජලය වෙනවා. ජලය සිසිල් කරාම අයිස් වෙනවා. කියාගන්න කොහොමද? ග්‍රාණ ඉවරයි. අග්‍රාණ ඉවරයි. අකිල සඳරුවන් ඉවරයි. ඉවරනම අත උස්සන්න. එතකොට මට වෙලාව ගැන අවබෝධයක් ගන්න පුළුවන්. දැන් හරි. දැන් පෑන් තියන්නකෝ මේසෙ උඩින් කියලා මේ බලන්න. අපි පාඩමේ මාතෘකාව මොකද්ද අපි ආපු ගමන්ම ලිව්වේ? තාපේ නෙවෙයි. තාපේ කියන්නේ ප්‍රධාන මාතෘකාව. ඊට පස්සේ මොකද්ද ලියන්නේ? පදාර්ථයේ ලක්ෂණ. පදාර්ථයේ අවස්ථා විපර්යාස. දැන් බලන්නකෝ ඒ මොකද්ද කියලා. පෑන් මේසෙ උඩින් කියලා බෙරු ගන්න. එතන පදාර්ථය කියන එක අපි දන්නා ස්කන්ධයක් තියෙනවා. අවකාශයේ ඉඩක් ගන්න දෙයක්. අවස්ථා තුන තමයි ඝන ද්‍රව සහ වායු. විපර්යාස කියලා කියන්නේ වෙනස් වෙනවා. දැන් බලන්න මෙතන ඝන අවස්ථාව ද්‍රවයක් වුණා. ද්‍රව අවස්ථාව වායුවක් වුණා. එතකොට පදාර්ථයේ අවස්ථා, ඒ කියන්නේ ඝන ද්‍රව වායු කියන අවස්ථාව මෙතෙන්දි වෙනස් වෙලා තියෙනවා. ඝනේ ද්‍රවයක් වුණා, ද්‍රවේ වායුවක් වුණා. වායුව ආය ද්‍රවයක් වුණා, ද්‍රවේ ඝනයක් වුණා. එතකොට මෙන්න මේ විදිහට පදාර්ථයේ අවස්ථාව වෙනස් වෙනවා නම් මොකද අවස්ථාව ඝන ද්‍රව වායු. එහෙම වෙනස් වෙනවා නම් අපි මේ වෙනස් වීම වලට කියනවා අවස්ථා විපර්යාස. විපර්යාස කියන්නේ වෙනසක්. එතකොට පදාර්ථයේ අවස්ථා විපර්යාස කියන්නේ මොකද්ද? ඝන ද්‍රව වායු වෙනස් වෙනවා නම්. තව කියන්න බලන්න උදාහරණ එහෙනම්. පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් වෙන එකට උදාහරණයක් කියන්නේ. තවත් ඒ වගේ උදාහරණයක් දැන් මමනේ කිව්වේ අයිස් දිය වෙනවේ හිමාලය හැදෙන්නේ කියලා. කියන්නේ අග්‍රාණ්‍ය අතීසී කියන්නේද? යකඩ. යකඩ. යකඩ මොකද වෙන්නේ? රත් කරාම උණු වෙනවා. උණු වෙනවා. උණු වුණාම තමයි පාස්සන්. ඕගොල්ලෝ ගෙදර ජනෙල් වල ග්‍රිල් යකඩ පාස්සරනේ හදලා තියෙන්නේ. පිඟන් රාක්කේ යකඩ පාස්සර හදලා තියෙන්නේ. අපේ පන්ති වල ඩෙස්ක් පුටු යකඩ කූරු පාස්සල තමයි හදලා තියෙන්නේ. එතකොට
යකඩ කුරු පාසන හැබැයි ලේසි නෑ මොන දැල්ලට අල්ලන්න ඕනේද? අර නිල් දැල්ල. ඔක්සි ඇසිටලීන් නිල් දැල්ල අපි දැකලා තියෙනවානේ අර අපි කියන්නේ නම් ඉතින් වෑල්ඩින් කරනකොට වේල්ඩ් කරන තැන්වල අර තියෙන නිල් පාට ලස්සන අර ඉරිලි වීසි වෙන දැල්ල. ඒකට අල්ලන්න ඕනේ යකඩ අවස්ථා විපර්යාසයකට ලක් කරගන්න. එතකොට ඝන යකඩ ද්‍රව වෙනවා. එතකොට පුළුවන් අලව ගන්න. කැලි වලට. එතන මේ තව අවස්ථා විපර්යාසයක්. මේ ඉටිපන්දම පදාර්ථයක්ද නැද්ද? පදාර්ථය. පදාර්ථයක්. ස්කන්ධයක් තියෙනවා. අවකාශයේ ඉඩක් ගන්න. ඉටිපන්දම් දානකොට පිරෙනවා. මේක නම් දැන් ඉවර වෙලා මේ පිරලා තියෙන. තව අඩුයි තව දෙක තුනක් දාතේ. එතකොට ඒ නිසා ඉටිපන්දම පදාර්ථයක්. එතකොට දැන් මේකේ අවස්ථා විපර්යාසය ඝන ඉටිපන්දම දැන් මොකක් වෙනවද? ද්‍රව වෙන. ද්‍රව වෙනවා. එතකොට මොකද්ද? අවස්ථා විපර්යාසයක්. ඝනයක් ද්‍රවයක් වෙනකොට අවස්ථා විපර්යාසයක්. සාහේල කිව්ව යකඩ ඝන දෙයක් යකඩ උණු වෙනවා. ඉටිපන්දමුත් ඒ විදිහට උණු වෙනවා. වතුරත් ඒ විදිහට ද්‍රව වෙනවා. අයිස් එහෙම නැත්නම් අයිස් වෙනවා කියන්න පුළුවන්. එතකොට මේ විදිහට මොනවද? රත්තරන්. රත්තරන් උණු කරලානේ ආභරණ හදාන්නේ. පොළොවෙන් හම්බෙන්නේ නිකන් කුට්ටිනේ. උණු කරලා තමයි ඕන විදිහට ආභරණ හදාගන්නේ. එතකොට ඒ නිසා ලෝහ වර්ගනේ ලෝහ ඉටිපන්දම් ඒ වගේම අවස්ථා විපර්යාස සිද්ධ වෙනවා. එතකොට අවස්ථා විපර්යාසයක් කියන්නේ ඝන ද්‍රව වායු මාරු වුණොත් අවස්ථා විපර්යාසයක්. ඝනය ද්‍රවයක් වුණොත් ද්‍රවයක් වායුවක් වුණොත් වායුව ද්‍රවයක් වුණොත් ද්‍රවයක් වායුවක් වුණොත් ඝනයක් වායුවක් වුණොත් ඝනය ද්‍රවයක් වුණොත් ඒ විදිහට ඝන ද්‍රව වායු මාරු වුණොත් ඒකට අපි කියන්නේ අවස්ථා විපර්යාසයක් කියලා. එතකොට දැන් ඔතන අපි මේක ලියාගත්තානේ. දැන් තියෙනවා අංක ටික. මොනවද අංක ටික මට ලියන්න ඕන නිසා මම මෙතන මකලා ඉඳ ගන්නවා. මේක එක පැත්තක් සැලකුවොත් මේ පැත්ත. මේ පැත්ත සැලකුවොත් ඒ කියන්නේ ඝනයක් ද්‍රවයක් වුණා ද්‍රවයක් වායුවක් වුණා. මෙන්න මෙතන තියෙනවා අංකයක්. මොකද්ද අංකය මේ බලන්න මේ ඝනයක් තියෙන්නේ. දැන් මෙයා මම ටිකක් වෙලා මේ මාල්ලාගෙන ඉන්නකොට මේ මොනව වෙනවද? දිය වෙනවා ද්‍රවයක් වෙනවා. එතකොට ඝනයක් ද්‍රවයක් වෙන එකට අපි කියන අංකයක්. මොකක්ද අංකය? ඝනයක් ද්‍රවයක් වෙනවා නම් ඒ ඔයගොල්ලෝ පොත හදාලා ලියන්න. ද්‍රවාංකය කියලා කියනවා. ඊට පස්සේ මෙතෙන්දි වෙන වැඩේ බලන්න. ද්‍රවය කේතලේ තියෙන වතුර මෙන්න නටලා හුමාලේ හැදෙනවා. එතකොට අපි එතෙන්ට කියන අංකය මොකද්ද? එතෙන්ට කියන අංකය තාපාංකය. නටන ජලයේ කීයද නම් තාපාංකය? සෙන්ටිග්‍රේඩ් ආන්සර් කීයද? 100යි. 100යි. එතකොට මෙතන තාපාංකය 100යි මෙතන. බිඳුවයි. බිඳුවයි. මෙතන බිඳුවයි C. මෙතන CI C. ඒ කියන්නේ මෙතන බිඳුවයි කියලා කියන එකේ තේරුම බලන්න. මේ බිඳුවයි කියලා කියන එක තේරෙන්නේ නැහැ. දැන් මේ අයිස් කැටේ උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවයි. මේකෙන් දැන් මේ වතුර හැදෙනවනේ. මේ වතුර හැදෙනකොට මේ හැදෙන වතුරේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවයි. ටිකක් වෙලා යනකොට රත් වෙන එක වෙන කතන්දරයක්. ඒ මොහොතේ ද්‍රව වෙන මොහොතේ උෂ්ණත්වය බිඳුවයි. එතකොට ඒ නිසා අපි කියනවා ද්‍රවාංකය බිඳුවයි. අයිස් සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේදී දිය වෙනවා. C එදී නටනවා. දැන් අරක ලියන්න ඉන්න නැහැ මොකද ඒකේ මේ පැත්තට මේ පැත්තට ලියන්න තියෙන්නේ. ඒ නිසා මේක ලියාගෙන මෙන්න මේ ටික ලියාගන්න.
ටීචර් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. ලියා ගන්න. මේ හරහට පොත මෙහෙම හරහට දාලා ඔයගොල්ලෝ පොත හරහට දාලා ලියා ගන්න ලස්සනට මම ඉතින් ඇදෙන්නේ. පොත හරහට දාලා ලියා ගන්න. මෙතෙන්ට කියන අංකය ද්‍රවාංකය, මෙතෙන්ට කියන අංකය තාපාංකය. ජලය සඳහා නම් 100යි, ජලය සඳහා නම් 0යි. එතකොට අපි ද්‍රවාංකයට අර්ථ දැක්වීමක් ලියන්න හදන්නේ. ද්‍රවාංකයට අර්ථ දැක්වීමක් කියන මෙතනින් බලන්න. මෙන්න මේ දෙක සරකලා කියන්නේ අර්ථ දැක්වීම. මේ දෙක සරකලා මේ රතු පාට වචන දෙක සරකලා අර්ථ දැක්වීමක් කියන්නේ යම් ඝන ද්‍රව්‍යයක් ද්‍රව්‍යයක් තාප වීමෙන් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමෙන් බවටපත් වීම. ද්‍රව්‍යයක් බවට පත් වීම. ඔව් ඒ ද්‍රවාංකය කියන්නේ අංකයක්නේ. ද්‍රවාංකය කියන්නේ අංකයක්නේ. මොන අංකයද? ඝනයක් ද්‍රවයක් බවට පත්වන මොකද? උෂ්ණත්වය. ඝනයක් අපිට නිකම්ම ලියලා යම් ද්‍රවයක් අපි ලියන ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වයට කියන්නේ මොන අංකය කියලාද? ද්‍රවාංකය කියන. එහෙනම් මෙතෙන්ටත් එකක් කියන්න. ද්‍රවය ද්‍රව්‍යයක් වායුවක් බව. ද්‍රවයක් එතකොට ද්‍රවාංකයට අපි ලියලමුකෝ ඉස්සෙල්ලා ද්‍රවාංකය බේරගෙන ඉමු. ද්‍රවාංකය මොකක්ද? ද්‍රවාංකය ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය. ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය. එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය ලෙස හැඳින්වේ. ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය ලෙස හැඳින්වේ. එතන මේ අපි අය උතර ලිව්වා ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන්නේ කියලා. මේකට තව ලස්සන නමක් කියන්න. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනකොට අපි කියනවා නම විලයනය කියලා. විලයනය කියලා කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා. මේ බලන්න අයිස් විලයනය වෙනවා. අයිස් විලයනය වෙනවා. අයිස් විලයනය වෙනවා. විලයනය වෙනවා කිව්වේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා. හිටිපන්දා විලයනය වෙනවා. මොකද මේ ඝනය ද්‍රවයක් බවට පත් වෙනවා. එතකොට මේ වචනේදී ලියා ගන්නකො විලයනය කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවට කියන හොඳ වචනේ විලයනය වෙනවා. මෙතන තවත් පොඩි වඩලවිල්ලක් තියෙනවා. දැන් මෙතෙන්ට අපි ලියපු අංකය තමයි ද්‍රවාංකය. අයි ද්‍රවාංකය කිව්වේ අයිස් දිය වෙන උෂ්ණත්වය. දැන් මේ පැත්ත ගැන කිව්වොත්
ද්‍රව ජලය ඝනයක් වෙනවා. එතෙද හිමාංකය උෂ්ණත්වයෙන් කීයද? බිඳුව. බිඳුවයි. බලන්නකො වැඩි. අයිස් දිය වෙන්නේ බිඳුවේ. ජලය මිදෙන්නේ බිඳුවේ. එතකොට දැන් අපි මෙතෙන්ට මොකද්ද ලියන වචනේ? ඊතලයේ මේ පැත්තට තියෙනකොට ද්‍රවාංකය. ඊතලයේ මේ පැත්තට තියෙනකොට මොන අංකයද? හිමාංකය. 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 එතකොට හිමාංකයේදී මොකද්ද වෙන්නේ? ද්‍රවයක් ඝනයක් බවට මොකක්ද වෙනවද? ඝනයක් බවට. ද්‍රවයක් ඝනයක් බවටපත් වෙනකොට හිමාංකය, ඝනයක් ද්‍රවයක් බවටපත් වෙනකොට ද්‍රවාංකය. එතකොට ද්‍රවාංකයයි හිමාංකයයි කියන්නේ එහෙනම් එකම උෂ්ණත්වයක්ද වෙන එකක්ද? එකම එකම උෂ්ණත්වය තමයි ද්‍රවාංකයයි හිමාංකයයි කියන්නේ එකම උෂ්ණත්වය. හැබැයි මේ ඊතලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ඊතලය පිළිබඳ ප්‍රශ්නේ? ඝනයක් ද්‍රවයක් වෙනවා නම් ද්‍රවාංකය, ද්‍රවයක් ඝනයක් වෙනවා නම් මොන අංකයද? හිමාංකය. හරි ගියද? ඝනයක් ද්‍රවයක් වෙනවා නම් ද්‍රවාංකය, ද්‍රවයක් ඝනයක් වෙනවා නම් හිමාංකය. හැබැයි උෂ්ණත්වය ඔක්කොගෙම බිඳුව නෙවෙයි. ජලය සඳහා ද්‍රවාංකය සහ හිමාංකය කියන අංක දෙකම එකම අගයක්. ජලය සඳහා නෙවෙයි ඕනෑම දෙයක් සඳහා ද්‍රවාංකයයි හිමාංකයයි එකම අංකයක්. හැබැයි ඊතල දෙක දෙපැත්තට යන්නේ. ඝනයක් ද්‍රවයක් වෙනවා නම් ද්‍රවාංකය, ද්‍රවයක් ඝනයක් වෙනවා නම් හිමාංකය. එතකොට අපි දැන් ඊළඟට ලියන්නේ හිමාංකය ගැන. හිමාංකය. එතකොට දෙකම මෙන්න මෙතන දාලා ලියාගත්තා නම් හරි. ඊතලේ මේ පැත්තට දාලා ලියන්නේ හිමාංකය කියලා. ඊතලේ මේ පැත්තට දාලා හිමාංකය කියලා. ඔතනම ලියාගන්න කමන්නේ අයිඩිය නැද්ද දැන්? ඉතින් නැත්තම් ඉතින් ආයෙ හරි ලියාගන්න ඉතින් ඉගෙන ගන්න කරන වැඩක් නේ. ලියාගමු මොකද්ද ලියන්නේ? ද්‍රවයක් ඝනයක් බවට පත් වන උෂ්ණත්වය. ඝනයක් ද්‍රවයක් බවට පත් වන උෂ්ණත්වය. එම ද්‍රව්‍යයේ හිමාංකය ලෙස හැඳින්වෙනවා. එම ද්‍රව්‍යයේ හිමාංකය ලෙස හැඳින්වෙනවා. මේ මතලෙත් ලියාගන්න. ඉස්සෙල්ලා විලයනය දැන් හිමායනය. ද්‍රවයක් ඝන බවට පත් වීමට කියන ලස්සන වචනේ හිමායන. එතන අයිස් විතරක් නෙවෙයි අයිස් වලට ඉතින් කොහොමද හිමායනය කිව්වර කමන්නේ නැහැ. හිමනේ හැදෙන්නේ. නමුත් යකඩ උනත් ද්‍රවයක් ඝන බවට පත් වෙනවා. ද්‍රව යකඩ සීතල වෙනකොට ඝන යකඩ බවට පත් වෙනවා. ඒකට කියන්නේ හිමායනය. ඉටිපන්දම් කිරි සිසිල් වෙනකොට ඝන ඉටිපන්දම් වෙනවා. ඒකටත් කියන්නේ හිමායනය. නැතුව මේක ජලය සඳහා පොදු වචනයක්. එහෙම ජලය සඳහා කොහොමත් හිමනේ. ඒකට කමන්නේ නැහැ. ඒකට හිමායනය කොහොමත් හිමායනය කියනවා. නමුත් යකඩ වලටත් හිමායනය, ඉටිපන්දම් වලටත් හිමායනය, වෙනත් දෙයකටත් හිමායනය. ද්‍රවයක් ඝනයක් බවට පත් වෙනවා නම් කියන පොදු වචනේ හිමායනය. එතකොට මොකද කියන්නේ මේ ද්‍රවාංකය සහ හිමාංකය ගැන? එකම අගයද වෙනස්ද? එකම අගය. එකම අගය ඕනම ද්‍රවයක් සඳහා එකම අගයක්. එහෙනම් යටින් ලියාගමු. ද්‍රවාංකයත් හිමාංකයත්
ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගය. ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගය. වෙනසක් නැහැ. එතකොට අපි උදාහරණ ටිකක් ලියා ගන්නවා මේ උෂ්ණත්වයන්. අයිස්. මොකද්ද මේ ලියන්නේ අපි? එක්ක ද්‍රවාංකය එහෙම නැත්තම් හිමාංකය. එකම එකයි. දෙකම එකයි නේද? දෙකටම එකක් ලියුවම හරි. ද්‍රවාංකය එහෙම නැත්තම් හිමාංකය. අයිස් සමානයි ඒක දන්නවා. පැරෆිනිටි. පැරෆිනිටි කියන්නේ ඊටි පන්දම් හදන ඊටි. පැරෆිනිටි කියන්නේ ඊටි පන්දම් හදන ඊටි. නැප්තලීන් කියන්නේ කපුරු බෝල. කපුරු බෝල. මම මේ උෂ්ණත්වය වැඩි වෙන පිළිවෙලට තමයි පෙළ ගැස්ුවේ. මේ ඔක්කොම සෙල්සියස් අංශක. ඔක්කොම සෙල්සියස් අංශක වලින් දෙන්නේ. පේන්නේ නැද්ද? පේනවා ටීචර්. අලු විතරයි අනේ හොඳට පේන්නේ. අනිත් පාටවල වලින් ලිව්වට වැඩක් නෑ. ඔක්කොම සෙන්ටිග්‍රේඩ් අංශක වලින් දාලා තියෙනවා. මේ ආගන්නකො පොඩි පටලැවිල්ල. දැන් මේ 10 තියෙනවානේ. දැන් 10 පන්තිය පටන් ගන්න එපේ. මොකද 10 පාඩම් 20යි. 11 පාඩම් 35යි. 10 පොතේ පාඩම් තියෙනවා 20ක්. 11 පොත් දෙකේ පාඩම් තියෙනවා 15ක්. එතකොට මෙතන පාඩම් ඔක්කොම 35ක් තියෙනවා. එතකොට O level වලට මේ පාඩම් 35ම අපිට වැදගත්. 6 7 8 9 වට කරදර වෙන්න එපා. ඒවා ඕන වෙන්නේ නැහැ. 6 7 8 9 ඕන වෙන්නේ නැහැ. ඒවා පාඩම් කරන්න ඕනේ නැහැ. කොටිම කිව්වොත්. හැබැයි අපි මේ 10 11 මේ පාඩම් 35ම කවර් කරගන්න ඕනේ. දැන් වෙනදනම් අපි ඉතින් පිළිවෙලින් කවර් කරලා දෙනවා 10 1 2 3 4 ඔය විදිහට යනවා. 11 1 2 3 4 11 නම් මම පිළිවෙලින් ඒත් නැනේ ඔන්ලයින් අනිත් පැයට කවර් වුණා. එතකොට දැන් 11 නම් බොහෝ පිළිවෙලට තමයි ආවේ. දැන් 10 මෙතන ඉන්න සමහර නම් 10 අන්තිම පාඩම් 4 කවර් වුණා. දැන් ඒ වුණාට 10ක් මුල ඉඳලා ඕනේ. 10 අපි දැම්මා දැන් ඔයගොල්ලන්ගෙන් අහන්න නැතුව දැම්මේ 9 අයගෙන් විතරක් අහලා දැම්මේ 10 දැම්මා අඟහරුවාදා ඔයගොල්ලෝ කොහොමත් 6ට මගේ පන්තියට එනවනේ ඊට පස්සේ දැම්මා 8:00මාර පටන් අරගෙන 9:00මාර 10:00මාර කියලා වැඩි මොකද කියන්නේ නිදිමතනේ වෙන දාන්න ගණක් ඇත්තෙම නැහැ. ඊච අඟහරුවාදද? ඔව් අඟහරුවාදා දැන් ඔයගොල්ලෝ
මේ පන්තිය දැන් ඉවර වෙන්නේ අඟහරුවාදා 8ටනේ අද වගේ. අඟහරුවාදා ඊට පස්සේ දැන් 8ට පන්ති ඉවර වුණාම පැය භාගයක් තියෙනවා. ඒ පැය භාගයට බත් කාලා හරි මන් දන්නේ වතුර බීලා හරි කවන්නේ. 8:30 ඉඳලා 9:30 10:30. පැය දෙකක් වැඩනම් පැය එකමාරෙන් ඉවර කරන්නම් 10ට. නිදිමත. පුළුවන් 10ට පුළුවන් වෙන මේකයි වෙන ඔප්ෂන් නැහැ ඉතින් අපිට. වෙන විකල්ප තියනවාද කියන්නේ කරන්න දෙයක් නැහැ. පුළුවන් පුළුවන් නේ. ආ. පුළුවන් ටීචර්. පුළුවන් ටීචර්. අග්‍රාණි කියන්නේ ඔව් මිස් අවුලක් නැහැ පුළුවන්. අවුලක් නැහැ පුළුවන්. එහෙනම් අපි 18ට දාගෙන තිබුණේ 18ට දැන් නැහැ. දැන් 9 ඔයගොල්ලන්ගේ යාළුවෝ සහෝදරයෝ ඉන්නවනම් කියයි 18ට දැම්මේ කියලා. 18ට දැම්මා. නමුත් අපි අන්තිම මොහොතේ ආයෙත් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ඉඩ තියලා අපි දාගත්තා 25 වෙනිදාට. 25 වෙනිදාට දාගත්තා 25 වෙනිදා රෑ 8:30 ඉඳලා මම එතකොට මතක් කරන්නම්. 25 වෙනිදා රෑ 8:30 ඉඳලා 10 එක පොත. 9 ළමයි ඕගොල්ලෝ එකට දාලා 9ට 10 කරන්න බෑ. එකට දාලා යන්නේ. එතකොට ලින්ක් එක එවන්න ලින්ක් එක ඕකමයි. එතකොට ඕගොල්ලන්ට ඕන් වෙලා පුළුවන් 10 මුල ඉඳලා කවර් කරගන්න. මුල ඉඳලා යන්නේ හොඳයි මොකද මම 9 පන්ති ළමයින්ට උගන්වන්නේ. 9 පන්ති ළමයින්ට උගන්වන්නේ 9 පන්ති ළමයි ඉතින් මේ 10 දන්නේම නැහැනේ. ඒ හින්දා චූටි දේවලුත් එක්ක කියලා දෙනවා. ඒ නිසා දැන් 10 කවර් වෙලා නැත්තම් දැන් මේ පාඩම් 35 මේ පිළිවෙලින් කවර් කරගන්න කියලා නීතියක් නැහැනේ. දැන් ඕගොල්ලෝ කොහෙන් හරි පාඩම් ටික කවර් කරගන්න. මේ පාඩම් 35 කවර් කරගන්න නැතුව ඒකට යන්න බෑ. ඒතර ඒ නිසා දැන් මුල සමහරට ඉගෙනගෙනත් ඇත්තේ. ඉතින් කොයි විදිහට කරනවද දන්නේ නැහැ. කොවිඩ් එක්කනේ වැඩ ගියනේ. ඒ නිසා දැන් හොඳට මුල ඉඳලා ඉතාලම සරලව යනවා. ඉතාලම සරලව යන්නේ ඕගොල්ලෝ ඉන්න නෙමෙයි 9 පන්ති ළමයි ඉන්න. 9 පන්ති ළමයින්ට පොඩි දේවලුත් කියා දෙන්න ඕන නිසා එහෙනම් අපි පටන් ගන්නේ 25 වෙනිදා. 25 වෙනිදා ඕගොල්ලන්ගේ ක්ලාස් එක කොහොමත් 6ට තියෙනවා. ඒකට නම් තාපේ ඉවර වෙයි. 6ට තියෙනවා. ඊට පස්සේ පැය භාගයක් තියෙනවා බත් කන්න. බත් කාලා ඊට පස්සේ 8:30ට එහෙමම වාඩි වෙන්න. මම හැබැයි එකටම ගන්නෑ මම මේක ඕෆ් කරලා ගන්නෑ. මේ පැය භාගය ඕෆ් කරලා මොකද මේව නැත්තම් මේ හුඟා කරදර. අයින් ගොරවනවා ටීචර්. සහේල පොඩ්ඩක් අයින් ගොරවනවා මේ පැත්තට. මේක තමයි වැඩේ. එක්ක ওই පැත්තට ගොරවනවා එක්ක මේ පැත්තට ගොරවනවා සහේල. මොනෝ කරන්නද බලන්නකො තියෙන ප්‍රශ්න. ඉතින් ඕගොල්ලන්ට මග හැරුණාම තියෙන chance එක තමයි වීඩියෝ එකෙන් කවර් කරගන්න. වෙන විසඳුම් නම් ඉතින් නැහැ. ඉතින් මොකද කරන්නේ? එහෙම කියලා අපි හැමදාම ගොරවනකොට පන්ති නැවතුවොත් මේ අපිට ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ඒකයි වැඩේ. ඉතින් ගොඩාක් අයින් වුණාට කමන්නේ නැද්ද? ඈ අයින් ගොරවද්දී අයින් වුණාට කමන්නේ. ඔව් අයියෙන් කරවදී අයින් වෙන වීඩියෝ එක බලලා කවර් කරගන්න. හොඳේ ගලෙව්වොත් දැන් මෙහෙට නම් තාම වහින වැඩක් නැහැ. මෙහෙ වැස්සොත් ඉතින් මමත් ඕෆ් කරනවා. ඉතින් මොකද කරන්නේ? අකුණුත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑනේ. මේ එහෙනම් එහෙම කරමු සාහෙල් ලොකු අනතුරුදායක තත්ත්වයක් තියෙනවා නම් අයින් වෙන්න. හරි? හරි. එලා වීඩියෝ එකෙන් කවර් කරගන්න. පොඩ්ඩක් එහෙම වුණාට නම් කමක් නැහැ. ඉතින් සමහරට මේ එහෙම වෙලා යයි. හරි. එතකොට අපි දැන් කතා කර ඉන්නේ ද්‍රවාංකය ඕනම ද්‍රව්‍යයක් සඳහා ද්‍රවාංකය සහ හිමාංකය එකමයි. වෙනස තියෙන්නේ ඝනයක් ද්‍රවයක් වෙනවද ඝනයක් වෙනවද කියන තීරණය අනුව තමයි. එතකොට දැන් අපි මෙතනින් යනවා ඊළඟ අංකයට. දැන් හිමාංකය සහ ද්‍රවාංකය ඇති. ඊළඟ අංකය මොකද්ද? තාපාංකය. එහෙම නැත්නම් boiling point. මේකට අපි කියන්නේ freezing point. freeze වෙනවා කියන්නේ මිදෙනවා. මේ ඊළඟ අංකයට කියන්නේ තාපාංකය. එහෙම නැත්නම් boiling point එක. දැන් අපි යන්නේ තාපාංකය. මාත්‍රිකාව ලියා ගන්න තාපාංකය.
අර්ථ දෙකකම ලිව්වා. මොකද්ද ලිව්වේ? අර්ථ දෙකකින් හරි වෙන්නේ ලිව්වා. එතකොට මොකද වෙන්නේ? බොයිල් වෙනවා කියන්නේ නටන මේක නටවන්න බෑ. ඉතින් ප්ලාස්ටික් බෝතලේනේ වතුර නටනකොට මොකෝ වෙන්නේ? බුබුලු දානවා. එතකොට ද්‍රවයක් බලන අර්ථ දැක්වීම ද්‍රවයක් බුබුලු දමමින් ද්‍රවයක් බුබුලු දානවා වතුර නට බුබුලු දමමින් වාෂ්ප වෙනවා. බුබුලු දමමින් වාෂ්ප වන උෂ්ණත්වයට කියනවා මොකක් කියලාද? තාපාංකය කියලා. බලන්නකො බුබුලු දාන්නත් ඕනේ. වාෂ්ප වෙන්නත් ඕනේ. බුබුලු දමමින් වාෂ්ප වෙන උෂ්ණත්වයට කියන්නේ තාපාංකය කියලා. ජලය සඳහා නම් 100යි. ජලය සඳහා නම් 100යි. එහෙනම් ලියාගමු මේකට අපි කියන්නේ බොයිලින් පොයින්ට් එක කියලා. ඉස්සෙල්ලා කියනවා මට වචන දෙන්නත් බැරි වුණා. බොයිල් වෙනවා කියන්නේ නටනවා. මේක freezing point මේක boiling point. ලියාගමුකෝ වචනේ ලියාගමු. ද්‍රවයක් බුබුලු දමමින් වාෂ්ප වන උෂ්ණත්වය. ද්‍රවයක් බුබුලු දමමින් වාෂ්ප වන උෂ්ණත්වය. එම ද්‍රව්‍යයේ තාපාංකය ලෙස හැඳින්වේ. මොනවාද එතනෝල් කියන්නේ? මධ්‍යසාර 78යි. මේක දන්නවා. ජලය දන්නවා. 100යි. ප්‍රසදිය 335යි. 357යි දීදී. සම 2310යි. මට දෙන්නේ. මේක ඍණ මයිනස්. දැන් හරි. මොකද සහල උනේ කරෝන එක නැති වුණාද? පොඩි රිය කඩුණු. අහගෙන ඉන්න වෙනවන්නේ ඒකයි ඉතින් තේරුම් ගන්න ප්‍රශ්නේ තියෙන්නේ. නෝට්ස් නම් ඉතින් පොතේ තියෙන ඕන තරම් තේරෙන්නේ නැහැ ළමයි. එතකොට දැන් අපේ ඊළඟ මාතෘකාව මේක හරි නේද? ඊළඟ මාතෘකාව විලයනයේ
විලයනේ গুপ্তතාවය. මේ গুপ্তයි කියන්නේ මොකද්ද කියන්නේ? ඔයගොල්ලෝ කියන එයා හරි গুপ্তයි. গুপ্ත විද්‍යාව අපේ විද්‍යාව වගේද গুপ্ত විද්‍යාව. මොකක්ද গুপ্তයි කියන්නේ? මේ গুপ্ত විද්‍යාව කියන්නේ මොකකටද කියන්නේ? මොකක්ද තනේ গুপ্ত විද්‍යාව කියන්නේ? දන්නේ. දැන් ඔය භූතයෝ පෙරේතයෝ ඔය ඉන්නානේ ඔය කොට්ටාසයක් ඉන්නවනේ භූතයෝ මල පෙරේතයෝ කුම්බාණ්ඩයෝ අපදා ඉන්නේ බහිරවයෝ ඔන්න ඔය අය ගැන තියෙන විද්‍යාවක් තියෙනවානේ තාමත් ඒව පිළිගන්නවනේ මිනිස්සු නේද එතකොට අන්නේ පිළිබඳ එකට කියන්නේ গুপ্ত විද්‍යාව කියලා එයා හරි গুপ্তයි අපි කියනවා අපෝ එයා හරි গুপ্তයි गुप्त එයා හරි গুপ্තයි කියන එකේ තේරුම බලන්න මේ නිකන් කතා කරන භාෂාව කියන එකක් නෙවෙයි මේක වචනයක් එයා හරි গুপ্তයි යන්නේ මොකද්ද මේ গুপ্তයි කියන්නේ එයාත් එක්ක කතා කරනකොට හිටියට එයාගෙන් කිසිම තොරතුරක් දැනගන්න බෑ වැස්සද පෑවුවද කෑවද බිව්වද මිසක් එයාගේ චරිතය පිළිබඳ හෝ හැසිරීම පිළිබඳ හෝ වෙන දෙයක් ගන්න බෑ එළියට අන්න එහෙම අයට අපි කියනවා හරි গুপ্তයි කියලා කියටි කතාවක් නෑ කවුරුත් එක ඒවා ගැන කතා කරන්නේ. එහෙම අයට අපි කියනවා හරි গুপ্তයි කියලා. ඒතර গুপ্তයි කියන එකේ සාමාන්‍යයෙන් අදහසක් එන්නේ සැඟවුණු නොපෙනෙන දැන් භූතයෝ එහෙම නොපෙනෙනනේ. එතකොට සැඟවුණු නොපෙනෙන අන්න ඒ වගේ වචනයක් තමයි ඒ අදහස තමයි මේ গুপ্তයි කියලා කියන්නේ. දැන් අපි කතා කරන්නේ විලයනයේ গুপ্তතාවය. මොකද විලයනය වෙනවා කියන්නේ? විලේනය වෙනවට නමක් කිව්වා එතනින් බලලා කියන්නේ ගණයක් ද්‍රවයක් බව. ගණයක් ද්‍රවයක් බාන්න මම මේ ගෙනාපු අයිස් එකම මේ ගෙනාපු මේ අයිස් කේස් එකම විලේනය වෙලා මෙන්න බලන්නකො අයිස් කේස් එකම විලේනය වෙලා මේ ෆ්‍රිජ් එකෙන් ඔයගොල්ලන්ගේ පාඩමට ගෙනා දැන් මුළු කේස් එකම විලේනය වෙනවා. එහෙනම් මොකද විලේනය වෙනවා කියන්නේ? දිය වෙනවා. දිය වෙලා අයිස් කේස් එකම විලේනය වෙලා දැන්. එතකොට මේ කියන গুপ্ত තාපය දැන් කාමර උෂ්ණත්වයේදී මේ අයිස් මම ගේනකොට ඝන ලෙසනේ තිබුණේ කාමර උෂ්ණත්වයේදී. එතකොට මේ ඝනේ ඒවට නැද්ද මේ යම්කිසි චාලක ශක්තියක් නැද්ද චාලක ශක්තියක් ඝනයේ අංශු වලට චාලක ශක්තියක් නැද්ද චලනය වෙන්නේ නැද්ද ඝනයේ අංශු ඉතා සුළු වශයෙන් චලනය ඉතා සුළු වශයෙන් චලනය එතකොට අපි දැන් මේක අපි මේකේ අර්ථ දැක්වීම ලියාගෙන ඉමුකෝ එතකොට කියක් දෙන්න ලේසියි ලියා ගන්න විලේනයේ গুপ্ত තාපයට අර්ථ දැක්වීම කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින ද්‍රව්‍යක කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින ද්‍රව්‍යයක් අණු වලට යම් ප්‍රමාණයක කම්පන චාලක ශක්තියක් ඇත. වෙන කොච්චර ඝණයක් වුණත් අංශු පොඩ්ඩක් කම්පණය වෙනවා කියලා කියන්නේ.
තාපය සැපීමේදී අණුවල කම්පන චාලක ශක්තිය අණුවල කම්පන චාලක ශක්තිය මොකද කියන්නේ අඩු වෙනවද වැඩි වෙනවද වැඩි වෙනවා අණුවල කම්පන චාලක ශක්තිය වැඩි වෙන බැවින් උෂ්ණත්වය වැඩි වෙනවා තව දුරටත් තාපය සපයන විට අණු අතර ආකර්ෂණ බල බිඳි අණු අතර ආකර්ෂණ බල බිඳි ඝනය ද්‍රවය බවට පත් වේ. ඔය ඡේදේ කියව ගන්නකො තුන් සැරයක් මම අයිස් ට්‍රේ එකක් අරන් එන්නම් ඔය ඡේදේ තුන් සැරයක් කියව ගන්න. එතන මොකක්ද කියන්නේ කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස පවතින දෙයක් අයිස් කැටයක් කියලා හිතමු. අයිස් කැටේට යම් ද්‍රවයක තරම් නැහැ, නටන ජලයේ තරම් නැහැ. නමුත් ඊට සුළු කම්පන අංශු කම්පණය වෙනවා. ඊට පස්සේ මොකක්ද කියන්නේ තාපය සැපීමේදී තාපය සපයනකොට මේ කම්පන ශක්තිය වැඩි වෙනවා. අපි දැකලා තියෙනවා වතුර නටනකොට බුදු අම්මෝ වතුර නටනකොට මේ වගේ නෙවෙයි වතුර එකක් නටනකොට මේක ඉතාම වේගෙන් කම්පන චාලක ශක්තිය. ඒ කියන්නේ තාපය සපයනකොට අංශු වල චාලක ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ තවදුරටත් තාපය සපයන විට අණු අතර ආකර්ෂණ බල බිඳී ඝනේ ද්‍රව්‍ය බවට පත් වේ. හැබැයි මේ දැන් කියන්නේ මේ විලයනේ ගුප්ත තාපය. මොකද විලයනේ කියන්නේ? විලයනේ කියන නමක් කිව්වා. මොකද විලයනේ කියන්නේ? එතනින් බලලා කියන්නේ ඝනය ද්‍රවයක්. ඝනය ද්‍රවයක්. මේ බලන්න මේ ඝනය දැන් මේකේ අංශු ඉතා සුළු වශයෙන් මේකේ අංශු කම්පණය වෙනවා. මේ අංශු අපිට පේන්නේ නැහැ. ඉතින් ඉතා සුළු කම්පනයක් තියෙනවා. හැබැයි ද්‍රවයක් වෙනකොට ඊට වැඩිය කම්පණය වැඩි. නටන්න ගත්තොත් ඊටත් වැඩිය කම්පණය වැඩි. එතකොට දැන් මේ කියන්නේ නටන එක ගැන මේ කියන්නේ මේ ඝනය ද්‍රවයක් වෙන එක ගැන. ඝනයේදී ඊටාම හයියට මේක තියෙනවා. එහෙම නැත්නම් අංශු අතර කම්පන ශක්තිය අඩුයි. හැබැයි ද්‍රවයක් වෙනකොට ඊට වැඩිය මේකේ කම්පන ශක්තිය වැඩි. එතකොට දැන් කියන එක බලන්න. මේ කියන එක ඔන්න ඔතන ඔයගලන්ට තේරෙන්නේ නැති කොටසක් එනවා. දැන් ඔන්න ඝනය. දැන් ද්‍රවය වෙනවා. කීය සෙන්ටිමීටර අංශක? 0. සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේදී ඝනය ද්‍රවයක් වෙනවා.
හැබැයි මෙන්න මෙතෙන්දී මේ ද්‍රවයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවයි. මේ ද්‍රවයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවයි. හැබැයි මේ බිඳුවේ තිබ්බ අයිස් හොඳට අහගෙන ඉන්න ඕනේ. බිඳුවේ තිබ්බ අයිස් මේ ද්‍රවයේ බවට පත් වෙනකොට තාපය උරාගත්තද නැද්ද? තාපය සපයන්න ඕනේද නැද්ද? ඕන. ඕනේ. මේ අයිස් දිය වෙනකොට මගේ අතෙන් හෝ පරිසරයෙන් හෝ තාපය උරා ගන්නවා. තාපය උරාගෙන තමයි මේ ඝනය ද්‍රව බවට පත් වෙන්නේ. එතකොට දැන් තාපය උරාගත්තානේ. තාපය උරාගත්තා නම් උෂ්ණත්වයට මොකක් වෙන්න ඕනේ? තාපය උරාගත්තා නම් උෂ්ණත්වයට මොකක් වෙන්න ඕනේ? තාපය අවශෝෂණය වුණා නම් වැඩි වෙනවා. වැඩි වෙන්න එපායි. එතකොට මෙයක් බිඳුවයි මෙයක් බිඳුවයි. ඉතින් මේ උරාගත්ත තාපයට වෙච්ච දෙයක් නැහැ. අඩුම තරමේ එකාංශකයක් හරි ඉහළ ගියාද? නෑ. අයිස් කුට්ටියක් බිඳුවයි. හැදිච්ච වතුරක් බිඳුවයි. හැබැයි මේ කියන්නේ මේ මොහොතේ. මේ මොහොතේ කියන්නේ කොයි මොහොතේද? මේ අයිස් කැටේ සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවයි මේ වැක්කෙන වතුර. මේ වැක්කෙන වතුරේ උෂ්ණත්වයේ බිඳුවයි. හැබැයි ටිකක් වෙලා යනකොට මේ දැන් මම ඕගොල්ලන්ට කිව්වා මේ ඉස්සෙල්ලා අයිස් ට්‍රේ එක දිය වෙච්ච වතුර කියලා. මේක දැන් උෂ්ණත්වයේ බිඳුවද? මේකේ බිඳුවද? ඔව්. බිඳුවද නැද්ද? බිඳුව. දැන් බිඳුව දැන් පැය භාගයක් විතර වෙනවා. ආ දැන් බිඳුව. දැන් මොකද කියන්නේ? මේක හෙට වෙනකොට මොකද වෙන්නේ? හෙට වෙන්න ඕනේ තව ටිකක් වෙලා යනකොට. හත් වෙනවා. ටිකක්. කාමර උෂ්ණත්වයට එනවා. එතකොට මේ බිඳුව කොයි මොහොතේද? අයිස් කැටේ දිය වෙන මොහොතේ. ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? දැන් මේක බිඳුවද? නෑ. මේකට මෙතන උෂ්ණත්වමානයක් තියෙනවා. මේ දාලා අපිට මනින්න පුළුවන් මේතන උෂ්ණත්වමානයක්. මේකට දාලා උෂ්ණත්වය මැන්නොත් දැන් මම මැනලා කියන්න. දැන් බිඳුවේ තිබුණේ දැන් 19. එතකොට දැන් බිඳුව නෙවෙයි. ඒ මොකද දැන් බිඳුව නෙවෙයි. දැන් කාමර උෂ්ණත්වයට එනවා මෙයා ටික. කාමර උෂ්ණත්වයට එනවා. එතකොට ඒ නිසා මේ බිඳුව කොයි වෙලාවද මේ අයිස් කැටෙන් වැටෙන වතුර බිඳුව තමයි සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුව. එතකොට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. තියෙන ප්‍රශ්නේ මේ අයිස් කැටේ තාපය උරාගත්තා. මම අල්ලන් ඉන්නකොට මගේ අතෙන් තාපය උරාගත්තා. මෙතන ට්‍රේ එකේ තියෙනකොට වාතයෙන් උරාගත්තා. සමහරවිට මම අල්ලගෙන ඉන්නකොට අතිනුයි වාතයෙන් දෙකෙන්ම තාපය උරාගත්තා. තාපය උරාගත්තට එකාංශකයකින්වත් උෂ්ණත්වය ඉහළ ගියේ නැහැ. අන්න එතෙන්දි මේ උරාගත්ත තාපය ගුප්තයි. ඒකට වෙච්ච දෙයක් නැහැ. ඒක හරි පුදුම වැඩක්. එතකොට වෙච්ච දෙයක් නැහැ. වෙච්ච දෙයක් නැති මෙන්න මේ තාපයට කියනවා ගුප්ත තාපය කියලා. එහෙනම් මේ තාපයට මොකද උනේ? මේ තාපයට උනේ මොකද? මේ ජල අණු අතර තියෙන බන්ධන කඩන්න. මොකද මෙතන මේ අයිස් කැටයක බන්ධන තියෙනවා. බැඳීමක් තියෙනවා මෙතන. ඒ බන්ධන කඩන්න තමයි මේ තාප ප්‍රමාණය වැය වුනේ. බන්ධන කඩන්න වැය වුණ නිසා උෂ්ණත්වය වැඩි කරගන්න බැරි වුණා. එතකොට මේ තාපයේ වැය වුනේ මොකක් සඳහාද? බන්ධන බිඳීම සඳහා. අයිස්
අයිස් කැටේ ජලාණු අතර ලොකු බන්ධනයක් තියෙනවා. ඒ බන්ධන බිඳ ගන්න තමයි මේ සපයාගත තාප ප්‍රමාණය වැය වුනේ. ඒකට අපි කියනවා විලයනය. විලයනය කියන්නේ ඝනයක් ද්‍රවයක් වෙනවා. ඒකෙදී ගුප්ත තාපේ මේ තාපේ ගුප්තයි. මේ තාපේට වෙච්ච දෙයක් නේ මෙච්චර තාපයක් පුරාගෙන. මගේ අත සෙන්ටිග්‍රේඩ් 37යි. අයිස් බිඳුවයි. එතකොට මේ 37න් බිඳුවට තාපය ගියා. මෙතන තියෙන වාතය 27යි. 27න් බිඳුවට තාපය ගියා. එච්චර තාපය ගිහිල්ලා උෂ්ණත්වයට වෙච්ච දෙයක් නෑ. එතකොට වෙච්ච දෙයක් නැති එකට අපි කියන්නේ මොකක් කියලාද? ගුප්ත තාපය කියන්නේ. හැබැයි වෙච්ච දෙයක් නෑයි කියන්නේ උෂ්ණත්වය ඉහළ ගියේ නෑ. නමුත් වෙච්ච දේ තමයි බන්ධන බිඳුණා. බන්ධන බිඳින්න තමයි මේ ශක්තිය වැය වුනේ. අන්න ඒකයි අපි මේ කතා කරන්නේ. එතකොට අපි රූපයක් ඇඳගමු ඔකට. මේ තියෙන්නේ මේකේ අයිස් කුට්ටිය. මේ තියෙන්නේ අයිස්. එතන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 0.0යි. මේ ඒක දැන් දිය වුණා. මේ තියෙන ජලය. මේකේ උෂ්ණත්වය. අද ගන්න ඕනේ දෙකම. එතකොට දැන් මෙතන 10 11 දෙකොල්ලම ඉන්නවනේ. 11 අයටත් ඕන නම් 25 8යි 30ට ඕන වෙනවා. 10 අයටත් ඕන නම් 25 8යි 30ට ඕන වෙනවා. අපි ජීවයේ රසායනික පදනම 10 එක පොතේ ඉඳලා පිළිවෙලින් තමයි යන්නේ.
හැබැයි ඉතින් සමහරුන්ට ඒක ඕනේ නැත්තේ මෙහි ආවනම් මම ඒක හොඳට උගන්වලා තියෙනවා. එහෙමනම් ඉතින් ඒ ටිකේ පාඩම් කරගන්න ඒකට එන්නේ නැතුව. අපැහැදිලි කියලා හිතෙනවා නම් මදි කියලා හිතෙනවා නම් සහභාගී වෙන්න. කොහොම වුණත් 10 එක පොතේ ජීවයේ රසායනික පදනමේ ඉඳලා මුල ඉඳලා යනවා. කියන්නේ 9 10 කරපු පන්ති. දැන් එහෙනම් හරිනේ ඉවර නම් අත උස්සන්න බලන්න. විනාඩියක් දෙන්න අනිත් පැත්ත ඉවර කරගන්න. දැන් හරි. දැන් තියන්න ඕනේ පෑන මේසේ උඩ. පෑන මේසේ උඩින් තියලා ඔළුවේ තියෙන නම්බරන් ටික ඔක්කොම අයින් කළා වෙන මේක හොඳට අහගන්න. දැන් මේ තියෙන්නේ අයිස් කිලෝ එකක්. අයිස් කිලෝග්‍රෑම් එකක්. අයිස් කිලෝග්‍රෑම් එකක් මට කියලා හදාගන්න විදිය. වතුර කිලෝග්‍රෑම් එකක්. වතුර කිලෝග්‍රෑම් එකක්. සිසිල් කරලා ගන්න. පීස් කරනවා. වතුර කිලෝග්‍රෑම් එකක් කියන්නේ මේ වතුර ලීටරයක් නේ. වතුර ලීටරයක් අපි මිදෙන්න තියෙන ලොකු භාජනයකට මෙටර එකකට ලඟ චුට්ටේ ලොකු භාජනයකට ප්ලාස්ටික් භාජනයකට අපි දාලා තියෙනවා ඩීප් ෆ්‍රීසර් එකේ. එතකොට තිබ්බම හැදෙනවා අයිස් කිලෝ එකක්. මේ අයිස් කිලෝ එක දැන් එළියට ගත්තාම දිය වෙනවා. දිය වෙලා හැදෙනවා වතුර කිලෝ එකක් හැදෙනවා. වතුර කිලෝ එකක් හැදෙනවා. එතකොට ඒ හැදෙන වතුර එකේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0යි ආරම්භයේදී මුලින්ම පස්සේ වෙනස් වෙනවා. පස්සේ ක්‍රමයෙන් කාම උෂ්ණත්වයට එනවා. මං කියන්නේ දිය වෙන මොහොත. එතකොට මේ අයිස් කිලෝ එක දැන් මේ වතුර කිලෝ එක දැන් දිය වෙනවා. දිය වෙනකොට උරා ගන්නවා කිලෝ එකක් 3.36 වැඩි කිරීම 10.5 ජූල්. මේ 10 බලය අයින් කරන්න නම් මේකට දාන්න ඕනේ 3යි බිංදු දාන්න ඕනේ 5ක්. එතකොට මෙතනින් 1යි 2යි 3යි 4යි 5යි. දශම කිත මම මෙතන ඉඳලා අරන් ගියා. මෙතන තියෙන්නේ 5ක් අරන් ගියා. 1යි 2යි 3යි 4යි 5ක් අරන් ගියා. එතකොට ජූල් කීයද මේ 3,36,000. මේ අයිස් කිලෝග්‍රෑම් එක බිඳුවේ තියෙන අයිස් කිලෝග්‍රෑම් එක බිඳුවේ තියෙන ජලය කිලෝග්‍රෑම් එකක් බවට පත් කරන්න නම් ජූල් දෙන්න ඕනේ 3,36,000ක්. ඒකට අපි කියනවා මේ 3,36,000ක් දීලා ජූල් 3,36,000ක් දීලා හැදෙන එකේ උෂ්ණත්වය 0යි. මේ තාපය කුමක් සඳහා වැය වුණාද? බන්ධන බිඳීම සඳහා. මෙතන ලොකු බන්ධනයක් තියෙනවා අයිස් වල.
ඒ බන්ධන ටික බිඳලා ඒකේ වතුර හදා ගන්න තමයි මේ গুপ্ত තාපේ වැය. එතන මේ කිලෝග්‍රෑම් එකක් එකට කියනකොට අපි ගිය සතියේ කතා කරා විශිෂ්ට කියන වචනේ. මොකක්ද ආවද කිව්වේ විශිෂ්ට තාපධාරිතාව මතකද? එතකොට ඒ නිසා අපි මේකට කියනවා විලයනේ කිලෝ එකකට කියනකොට එකතු කරනවා විශිෂ්ට. එතකොට මොකක්ද කියන්න තියෙන්නේ අපිට මෙතන විලයනේ විශිෂ්ට গুপ্ত තාපය 3,36,000යි. මේ සා වූ තාප ප්‍රමාණයක් ලබා දීලත් මේ ඝණය ද්‍රවයක් වෙනවා විනා උෂ්ණත්වය එක අංශකයකින්වත් ඉහළ ගියේ නැහැ. අන්නේ තාපයකට අපි කියනවා গুপ্ত තාපය සැඟවිලා. තාපේ සැඟවිලා গুপ্তයි. ප්‍රකාශ කරන්නේ මෙච්චර තාපයක් දීලත් එක අංශකයකින්වත් උෂ්ණත්වය ඉහළ ගියා කියලා ප්‍රකාශ කරන්නේ මේ තාපෙට වෙච්ච දෙයක් නැහැ. ඒ නිසා අපි කියනවා গুপ্তයි. එතකොට මොකක් සඳහාද වැය වුනේ? බන්ධන බිඳීම සඳහා තමයි වැය වුනේ. මම දැන් තව ප්‍රශ්නයක් ඕගොල්ලන්ගෙන් අහන්න යනවා. අයිස් වතුරේ පාවෙනවද ගිලෙනවද? පාවෙනවා. අයිස් ජලය මත පාවෙනවා. දැන් මම අහන ප්‍රශ්නේ පරිමාව වැඩි මෙතනද? ජලයේ ජලයේද අයිස් වලද පරිමාව වැඩි? ජලය මත අයිස් පාවෙනවා. ජලයේ එලකින ජලය. ජලයේ තමයි. කොහොමද කියන්නේ ජලය? මං කියන්නේ ජලය මත අයිස් පාවෙනවයි කියලා. අයිස් වල පරිමාව වැඩි. ඒ කියන්නේ මේක ඔයගොල්ලෝ කරලා බලන්න. හරි? මේ භාජනයේට පෙත්තටම වතුර එකක් තියන ඩීප් ෆ්‍රීසර් එකේ. තියලා මිදෙනකොට බලන්න අඩු වෙනවද? සමානද? මෙහෙම උඩටත් මෙහෙම එනවද කියලා. හරි? උඩටත් පිරෙනවා. මොකද අයිස් වල පරිමාව වැඩි. අපි හිතනවා අපි මෙහෙමයි. අපි වැරදියටමයි හිතන්නේ අපේ හැටි. වැරදියට හිතන්නේ හරියට අපිට හිතනවා උගන්නන්න ඕනේ නෑනේ. මොකද උගන්නන්නේ අපිට වැරදියට තමයි හිතෙන්නේ. හරියට හිතනවා නම් ඉතින් අපිට වැඩක් නැති වෙනවා. ඇයි ඉතින් ඔයගොල්ලන්ට හිතන්න දුන්නා ඉවරනේ. එතකොට අපි හිතනවා වැරදියට මොකද්ද හිතන්නේ? අපි හිතනවා ජලය සංකෝචනය වෙලා තමයි අයිස් ඇදලා තියෙන්නේ කියන්නේ. ජලය පුංචි වෙලා තමයි අයිස් ඇදලා තියෙන්නේ කියලා නෑ. ජලය විශාල වෙලා අයිස් ඇදලා තියෙන්නේ. ඒක නිසා තමයි ජලය මත අයිස් පාවෙන්නේ. අයිස් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩුයි. ඒක නිසා පාවෙන්නේ. ඒ නිසා මේ ප්‍රමාණයට වැඩි මම මේක ලොකුවටත් ඇඳා නේ. මෙතන ලොකුයි මෙතන පුංචි දෙකක් අඩු වෙනවා. හරි. එතකොට දැන් අපි මොනවද ලියන්නේ? මේක ඇඳ නිසා ලිව්වේ නෑනේ. ලිව්වද? නෑ ටීචර්. නෑ. මේක ඇඳනේ. ඔව් ටීචර්. ලියාගමු.
ice ice ජලය බවට පත්වන මොහොතේ ice ජලය බවට පත්වන මොහොතේ සපයන තාපය ice ජලය බවට පත්වන මොහොතේ සපයන තාපය බන්ධන බිඳීමට වැය වන නිසා බන්ධන බිඳීමට වැය වන නිසා සෑදෙන ජලයේ උෂ්ණත්වය ඉහළ යයිද නොයයිද? ඉහළ යයි. යයිද නොයයිද කියලා අහන්නේ. යයි. බන්ධන බිඳීමට වැය වන නිසා සෑදෙන ජලයේ උෂ්ණත්වය ඉහළ නොයයි. මෙසේ ඝනයක් ද්‍රවයක් බවට පත්වන මොහොතේ උෂ්ණත්වය වැඩිවීමක් සිදු නොවි ලබා ගන්නා තාපය විලයනයේ ගුප්ත තාපය ලෙස හැඳින්වේ. මෙම අගය අයිස් කිලෝග්‍රෑම් එකක් සඳහා ප්‍රකාශ කළ විට එය අයිස් කිලෝග්‍රෑම් එකක් සඳහා ප්‍රකාශ කළ විට එය විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය විශිෂ්ට අකුරු බලන්න. එය විලයනයේ විශිෂ්ට මෙතන මේ ඔයගොල්ලෝ කියන්නේ නිකන් දායන්නනේ යන්න ඒක. විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය ලෙස හැඳින්වේ. අයිස් වල
අයිස් වල විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය අයිස් වල විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය මෙන්න මේ ගාන ලියගන්න 3,36,000 ජූල් එහෙම නැත්නම් අර සම්මත ආකාරයට තිබ්බාම 3.36 වැඩි කිරීම 10/5 ජූල් වේ දෙකම ලියගන්න ඉවරනම් අටවසන් දැන් මේ කිව්වේ විලයනයේ গুপ্ত තාපය මේ අයිස් වලටනේ දැන් අපි ඕනම දෙයකට කියන්න හදා ඕනම දෙයකට කියන්නේ ඉතින් මේ ඝනයක් ද්‍රවයක් වෙන්නේ අයිස් විතරක් නෙවෙයි ඊට පන්දනුත් ඝනයක් ද්‍රවයක් වෙනවා ඊයනුත් ඝනයක් ද්‍රවයක් වෙනවා ඒ ඕනේ යකඩත් ඝනයක් ද්‍රවයක් වෙනවානේ එතකොට ඕනම දෙයකට කියනකොට දෙන අර්ථ දැක්වීම. එතකොට මේ තමයි අයිස් වල ද්‍රවාංකය. මේ තමයි මේකෙන් හැදිච්ච ද්‍රවය. එතන අපි පොදු අර්ථ දැක්වීමක් ලියන්න හදන්නේ. ද්‍රවාංකයේ පවතින කේකේ ද්‍රවාංකයේ වෙනස් නේ. ද්‍රවාංකයේ පවතින ද්‍රව්‍ය කොච්චරද කිලෝග්‍රෑම් එකක්. ද්‍රවාංකයේ පවතින ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක්. කිලෝග්‍රෑම් එකට අපි කියන්නේ ඒකීය ස්කන්ධයක්. ස්කන්ධ ඒකක එකක්. ස්කන්ධ ඒකක එකක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් එකක්. එතකොට ස්කන්ධයමයි ඒකක කිලෝග්‍රෑම් නේ. එතකොට ඒ නිසා ද්‍රවාංකයේ තියෙන්න ඕනේ. අපි දැන් හදන්නේ ඉටිපන්දම් හෝ යකඩ හෝ ඊයම් හෝ වෙනත් ඕනෑම ද්‍රවයකට මේ গুপ্ত තාපයේ අර්ථ දක්වන්න. අයිස් වල බිඳුව උනාට හැම එකටම බිඳුව නෙවෙයි. එතකොට ඒ නිසා ද්‍රවාංකයේ තියෙන දෙයක් වෙන්න ඕනේ. ද්‍රවාංකයේ තියෙන ඝණයක් කොච්චරද ඒකෙන් කිලෝග්‍රෑම් එකක්. ද්‍රවාංකයේ පවතින ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකක්. එම ද්‍රවාංකයෙන් පවතින එමෝෂ්ණත්වයෙන් පවතින ද්‍රවය කිලෝග්‍රෑම් එකක් වෙන්න. ලබා දෙන්න ඕනේ තා ප්‍රමාණයක් තියෙනවා. ජලයට නම් අයිස් කුට්ටියකට නම් මෙච්චරයි. වෙනත් දෙයකට වෙනස්. අන්නේ තා ප්‍රමාණයට කියනවා විලයනේ විශිෂ්ට গুপ্ত තාපය කියලා. ඒ කියන්නේ මොකද්ද ඕනෑම ද්‍රව්‍යයක ද්‍රවාංකයේ තියෙන කිලෝග්‍රෑම් එකක් එමෝෂ්ණත්වයේම තියෙන ද්‍රවය බවට පත් කරන්න ඕනේ. මෙයා ඝන අවස්ථාවේ තියෙන්න ඕනේ. මෙයා ද්‍රව අවස්ථාවට එන්න ඕනේ. ඒ සඳහා ලබා දෙන්න ඕනේ තා ප්‍රමාණයට කියන්නේ විලයනේ විශිෂ්ට গুপ্ত තාපය කියලා. විලයනේ විශිෂ්ට දාන්නේ කිලෝ එකක් හින්දා. කිලෝ එකට කියනකොට අපි කියන්නේ විශිෂ්ට කියලා. දැන් අපි හදාන්නේ මේ ඕනෑම එකක් සඳහා අර්ථ දැක්වීම ලියන්න. දැන් ලියාගමු ඉන්වර්ටඩ් කමාස් දාලා උද්දීප්ත පාට ලකුණ දාලා ලියාගමු. ද්‍රවාංකයේ පවතින ඝන ද්‍රව්‍යයක ද්‍රවාංකයේ පවතින ඝන ද්‍රව්‍යයක ඒකීය ස්කන්ධයක් වරාණකේ දාන කිලෝග්‍රෑම් 1 kg ඒකීය ස්කන්ධයක් උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව
ටීචර් මොකද ඒකීය ස්කන්ධය? ඒකීය ස්කන්ධයක්. ඒකීය ස්කන්ධයක් කියන්නේ කිලෝ කීයක්ද සෙන්ඩුර? කිලෝ එකක්. කිලෝ එකක්. ඒකීය ස්කන්ධයක් වරහන් ඇතුළේ 1 kg කියලා දාන්න. උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව. උෂ්ණත්වයේ වෙනස් වීමකින් තොරව සම්පූර්ණයෙන් ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය. ටීචර් මොකද සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය. එම ද්‍රව්‍යයේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. එම ද්‍රව්‍යයේ විලයනයේ විශිෂ්ට ගුප්තතාවය ලෙස හැඳින්වේ. වෙනම ජේරිකින් ලියා ගමු. නමුත් ටික වේලාවක් ගත වන විට එම ද්‍රවය මොකද වෙන්නේ? ටික වේලාවක් ගත වන විට එම ද්‍රවය මොන උෂ්ණත්වයට එනවද? කාමර උෂ්ණත්වයට පැමිණේ. ටික වේලාවක් ගත වන විට එම ද්‍රවය කාමර උෂ්ණත්වයට පැමිණේ. දැන් ඒක හරි. දැන් අපිට තව විනාඩි 20ක් තියෙනවා. අපි බලමු අභ්‍යාස දැන් මොනවද අපිට කරන්න පුළුවන් කියලා. අභ්‍යාස බලමු. අපේ පොතේ තියෙන අභ්‍යාස පිටු අංක කීයද කියන්නකෝ? 28. 28. පිටු අංක 28. පළවෙනි ප්‍රශ්නේ කියවන්නේ අපි අල්ලගමු අලුත් එක්කෙනෙක්ව. අපි අල්ලගමු ලක්ෂිකා මදුෂානි. පළවෙනි ප්‍රශ්නේ කියවන්නකො ලක්ෂිකා. අජ්ජපද තියේද ලක්ෂිකා? නෑ ටීචර්. 11 පත නෑනේ. 11 පතක් ලක්ෂිකා ඔය ආලිපාලින් හොයාගන්න බැයිද?
පුළුවන් ටීචර්. ළඟ ගෙදරකින් හොයාගන්න 11 2 පොත දැන් ඕගොල්ලන්ට පොත් දෙයි හැබැයි මාර්තු වෙනකොට නම් පොත් දෙනවා. ඊට මාස දෙකකට විතර තමයි පොත ඕන ඉල්ලගන්න දෙන්නම් කියලා. මදු ළඟත් නෑ. 11 පොත තියෙනවා. චමෝදි භාග්‍ය ළඟ. චමෝදි කියවන්න පළවෙනි ප්‍රශ්නේ. උෂ්ණත්වය මනින අන්තර්ජාතික ඒකකය ස්ථනක් වන අතර තාප ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකය. ඒකේ හිස්තැනක් වේ. උෂ්ණත්වයේ මනින අන්තර්ජාතික ඒකකයේ හිස්තැනක් වන අතර තාප ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකයේ හිස්තැනක් වේ. මොකද කියන්නේ? උත්තර දාලා කියවන්න පුළුවන්ද කාට හරි? දැන් උගන්නපුවා ඇති උත්තර දාලා කියන්න. සෙනුර වන්දුලු කියන්න සෙනුර. උෂ්ණත්වය මනින අන්තර්ජාතික ඒකකය කෙල්වින් වන අතර තාප ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකය ජූල් වේ. කියවන්නකො බලන්න. සාහිලට පොත තියෙනවා. උත්තර දාලා කියන්න සාහිල. අනිකට ඉන්න. උෂ්ණත්වය මනින අන්තර්ජාතික ඒකකයේ කෙල්වින් වන අතර තාප ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකයේ ජූල් වේ. චමෝදි ළඟ පොත් තියෙනවා. සම්බන්ධ උත්තර දාලා කිව්වා කියන්න. චමෝදි භාග්‍ය. උෂ්ණත්වය මනින අන්තර්ජාතික ඒකකය සෙල්සියස් නෑ. උෂ්ණත්වය මනින අන්තර්ජාතික ඒකකය මොකද්ද? කෙල්වින්. කෙල්වින්. අංශක කියන්නේ කෙල්වින් කිය සෙල්සියස් කියනකොට අංශක කියනවා. ෆැරන්හයිට් කියනකොට අංශක කියනවා. උෂ්ණත්වය මනිනකොට මේ කෙල්වින් කියනකොට අංශක කියන්නේ නැහැ. උෂ්ණත්වය මනින අන්තර්ජාතික ඒකකය කැපිටල් K කෙල්වින් වන අතර තාප ප්‍රමාණය මේ තියෙන්නේ තාප ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකය ජූල් වේ. දැන් ඔතන ලියාගන්න මොකද්ද ලියන්නේ? ලියාගන්න උෂ්ණත්වය සමානයි කැපිටල් K. තාප ප්‍රමාණය සමානයි කැපිටල් J. ලියාගන්න පස්සේ අභ්‍යාස ලියන්න. දැන් ලියන්නකො මේ ඒකක ටික. උෂ්ණත්වය සමානයි කෙල්වින් කැපිටල් K. කෙල්වින් කියන සාමිවරයා. තාප ප්‍රමාණය සමානයි කැපිටල් J. ජේම්ස් ජූල් තාපය ගැන ගොඩාක් පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක්. එයාට ගෞරව කිරීමක් වශයෙන් තාප ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකය ජූල්. ඒක හරි. උෂ්ණත්වය මනින අන්තර්ජාතික ඒකකය කෙල්වින් වන අතර තාප ප්‍රමාණය මනින අන්තර්ජාතික ඒකකය ජූල් වේ. අපි දෙවැනි ප්‍රශ්නෙට යනවා. කියවන්න හොයාගන්න ඔය ඉස්සෙල්ලා ප්‍රශ්නේ තියෙන තැන. කියවන්නේ මනුක මින්දික. නිරපේක්ෂ ශූන්‍ය සමාන වන්නේ සෙල්සියස් අංශක 273ට. අන්න හරි. බලන්න උත්තරේ දාලාම කියවුවා. උත්තරේ දාලාම කියවන උමේෂා ගංගානි. නිරපේක්ෂ ශූන්‍ය සමාන වන්නේ සෙල්සියස් අංශක ඍණ සෙල්සියස් 273ටය. සෙල්සියස් ඍණ 273ට. ඍණ 273 සමානයි කෙල්වින්. කෙල්වින් කීයද? බිඳුවයි. නිරපේක්ෂ ශූන්‍ය සමාන වන්නේ සෙල්සියස් නම් ඍණ 273යි. කෙල්වින් නම් බිඳුවයි. එතකොට නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ චාලක ශක්තිය බිඳුව වෙන වේලාව. සෙල්සියස් නම් ඍණ 273යි. කෙල්වින් නම්
බිඳුවයි. එතකොට දෙවැනි එකත් හරි. දැන් රෝම ඉලක්කම් 3 කියවන්නේ ප්‍රතිභා පද තියයිද පුතේ? ප්‍රතිභා චතුරාංගනී අච්චපද තියනවාද? එනන්ද පද තියනවාද? සෙනුජ 11 පද තියනවාද? මැඩිජා ඉල්ලගත්ත පොත එයා. තත්සර පද තියනවාද 11? සත්විදීමන්තා කියනවාද ප්‍රශ්නේ? උත්තර එපා අපිට. දෙවනි පොත නෑ ටීචර් මංග. හරි මාර්තු වල ඔයගොල්ලන්ට පොත් දෙයි මාර්තු නෙවෙයි පෙබරවාරි දෙනකොට දෙයි. හරි. එහෙනම් බලමු ප්‍රශ්නේ. මේ කියවන්නකෝ මනුක తీරන්නේ පොත. මනුක කියවන්න. ගුප්ත තාපය ලබා ගැනීමේදී මොකක්ද හිස්තැනක් නොවන අතර හිස්තැනක් වෙනස් වේ. වෙනස් වේ. මොකක්ද ඒකට අපි කියන්නේ? ගුප්ත තාපය ලබා ගැනීමේදී මොකද වෙනස් වෙන්නේ නැත්තේ කියන්නකෝ. උෂ්ණත්වය. උෂ්ණත්වය. මේ බලන්න. මෙතනත් බිඳුවයි. මෙතනත් බිඳුවයි. ඒ මොකද්ද? උෂ්ණත්වය. ගුප්ත තාපය ලබා ගැනීමේදී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. මෙතන ගුප්ත තාපයනේ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ දෙකම බිඳුවයි. හැබැයි තාප ප්‍රමාණය මොකද කියන්නේ? මේ ටික උරා ගත්තා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති වුණාට තාප ප්‍රමාණය එකතු වුණානේ. එහෙනම් තාප ප්‍රමාණය වෙනස් වේ. තාපය වෙනස් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. එතකොට තුන්වෙනි එකට උත්තරේ වැටෙනවා ගුප්ත තාපය ලබා ගැනීමේදී උෂ්ණත්වය වෙනස් නොවන අතර තාප ප්‍රමාණය වෙනස් වේ කියලා. දැන් පොත නැති ඒ වාක්‍ය හරි ලියා ගන්න වෙයි නේද? මොකද දැන් අපි මේ වායි කතා කරන්නේ නැති වෙනවනේ. ගුප්ත තාපය ලබා ගැනීමේදී උෂ්ණත්වය වෙනස් නොවන අතර තාප ප්‍රමාණය වෙනස් වේ. ඊළඟට රෝම ඉලක්කම් 4 බෑ. මොකද මම විකිරණය කියලා දුන්නේ නැහැ. අපි ඒකේ රෝම ඉලක්කම් 5ට යනවා. 5 මොකද? විශිෂ්ට තාපධාරිතාව අඩු වස්තු අතර විශිෂ්ට තාපධාරිතාව වැඩි වස්තු. මේ සත්‍ය පාඩම හැබැයි. ඒක ගලපලා කියන්නේ විශිෂ්ට තාපධාරිතාව ඔම් පෙන්නන නෝට් එකට. උදැල්ලේ මීටරත් වෙන්නේ නැහැ, තලේ රත් වෙනවා කිව්වේ අන්න එතෙන්ට තමයි. විශිෂ්ට තාපධාරිතාව අඩු වස්තු ශීඝ්‍රයෙන් රත් වේ. අන්න හරි මනුක. විශිෂ්ට තාපධාරිතාව අඩු වස්තු ශීඝ්‍රයෙන් රත්වන අතර විශිෂ්ට තාපධාරිතාව වැඩි වස්තු ජලය වගේ ඒවා. විශිෂ්ට තාපධාරිතාව වැඩි වස්තු ශීඝ්‍රයෙන් රත් නොවේ. සෙමින් රත් වේ. සෙමින් උණුසුම් වේ. සෙමින් රත් වේ. දැන් ඒක හරි. එතකොට ඉරිගානකේ අපිට එතන 4 ඉතුරු වුණා. 4 තාප සංක්‍රමණය කරලා ඉවර වෙලා අපි ඒක කතා කරමු. එතකොට ඉරිගාන ප්‍රශ්න 4ක් කතා කරා. මෙන්න පොඩි තොරතුරු ටිකක් තියෙනවා අපි බලමු. චූටි තොරතුරු ටිකක් තියෙනවා. එතකොට මේ ජූල් වලින් මනින්නේ මේ ජේම්ස් ජූල් තාපය පිළිබඳ ගොඩක් පරීක්ෂා කරපු එක්කෙනෙක් නිසා
මේ දැන් යකඩ කෑල්ලක් දැන් හිතා ගන්නකො පොඩ්ඩක් යකඩ කෑල්ලක් මේ තියෙන්නේ අල් ජල එකක් මේක උෂ්ණත්වය මම දානවා සෙන්ටිග්‍රේඩ් අංශක 26යි අල් ජලය. අල් ජලය කියන්නේ මේ බොන ජලය සෙන්ටිග්‍රේඩ් අංශක 26යි උෂ්ණත්වය. යකඩ කෑල්ලක් රත් කරනවා. යකඩ කෑල්ලක් රත් කරලා මේකට දානවා. දැන් මොකද කියන්නේ? යකඩ කෑල්ලක් අපි රත් කරනවා සෙන්ටිග්‍රේඩ් අංශක 1000. 1000 රත් කරන එකක් තමයි මේ දාන්නේ. යකඩ දේවල් ගිනියම් වෙනවා. එම මොකද්ද? 1000ක් වුණේ 100ක් දාන්න. මේ 100 රත් කරලා දාන දැන් මොකද වෙන්නේ? මේ 26 මොකක් වෙනවද? 100ට මොකක් වෙනවද 26ට මොකක් වෙනවද කියන්නේ? විසියට මොකද වෙන්නේ? අඩු වෙනවද? වතුරට අත්වෙච්ච මොකක් හරි දැම්මොත් වතුරේ උෂ්ණත්වය මොකක් වෙයිද? අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙනවා. වතුරේ උෂ්ණත්වය වැඩි වෙනවා. යකඩ කෑල්ලේ උෂ්ණත්වය අඩු වෙනවා. අඩු වෙනවා. එතකොට අවරූපය අඳ ගන්නවා. සරුවක් දාලා ඇඳලා සමාධි භාග්‍ය ඉවරයි. සමාධිත් ඉන්නවා සමෝදනීත් ඉන්නවා නේද? සමෝදනී කියලා කෙනෙක් තියෙනවා. දැන් මේකට ලියන්න. හරි. යකඩ කැබැල්ලක් තාපකොට ජල බඳුනකට දැමුව විට යකඩ කැබැල්ලක් තාපකොට ජල බඳුනකට දැමුව විට ජලයේ උෂ්ණත්වය ඉහළයයි. ඒ ජල බඳුනකට මොකද කරන්නේ? දැමූ විටද? දැමුව විට ජල බඳුනකට දැමුව විට ජලයේ උෂ්ණත්වය ඉහළයයි. එනම් උෂ්ණත්වයේ ඉහළ වස්තුවල සිට උෂ්ණත්වයේ අඩු වස්තුවලට තාපය ගලා යයි. මෙසේ තාපය ගලා යාම
තාප සංක්‍රමණය තාප සංක්‍රමණය ලෙස තාප සංක්‍රමණය ලෙස තාප සංක්‍රමණය ලෙස හඳුන්වයි. තාප සංක්‍රමණය ලෙස හැඳින්වේ. ඉතින් ප්‍රශ්න 4ක් දුන්නා. තාප සංක්‍රමණය ලෙස හැඳින්වේ. එහෙනම් නවත්තන්නයි හදන්නේ. එතකොට අපි ආයෙ කතා කරන්නේ අඟහරුවාදා 11 නේ. 11 කතා කරාම 15 කතා කරාම බලමු පාඩම ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා. හරි. එහෙනම් නවත්තන්නයි හදන්නේ. අයබෝවන්. ආයුබෝවන් ටීචර්. Bye, teacher. ආයිබෝවන් ටීචර්. Good night.